සාදු 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 බුදු රුවන වඳින්ටයි සාදු සාදු සද්ද හම් නම දින්ටයි සාදු සාදු සංඝ රුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නම දින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සීවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සීකර ගන්ටයි ගෞතම සසුනි පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංඝ රුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි සාදු 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 ඔබ අප සියලු දෙනාට ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මීරි ශ්‍රී සද්ධර්මය තේරෙන ආකාරයට කියා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සෝවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි අද සෝවිසි මහා ගුණ සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වය දරනු ලබන්නේ එල්පිටියේ පදිංචි පින්වත් හේමාද සිල්වා මෑණියන් ඒ වගේම දිල්හානි සහ භද්‍රානි යන දියණිවරුන් ඇතුළු ඒ සදහවත් පින්නතුල්ලාගේ පින්බර දායකත්වයෙන් තමයි මේ සෝවිසි මහා ගුණ සද්ධර්ම දේශනාව අද ලෝකෙ බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමේ භාග්‍ය වාසනාව උදා වන්නේ. පින්වත්නි ඔබ අප සියලු දෙනා මේ මිනිස් ලෝකේ ඉපදුනාට පස්සේ අපට ඊටාම දුර්ලභ වටිනා කලාතුරකින් අසන්නට ලැබෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගැන අසන්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේ විසින් දෙව් මිනිස් ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මය අසන්නට ලැබුණා. ඒ ධර්මයෙන් උපන් මහා සංඝරුවන ගැන අසන්නට ලැබුණා. එතකොට මේ තිසරණේ තුල තියෙන ඒ සෝවිසි මහා ගුණ ලෝකේ හැම මිනිස්සෙකුටම අහන්න ලැබෙන්නේ.
මොකද මේ ලෝකේ හැම මිනිස්සෙකුටම තෙරුවන් සරණ යන්න ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේලා ඒ වගේම මේ ලෝකේ හැම කාලෙම පහළ වෙන්නේ නැහැ. දැන් හිතලා බලන්න. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පාලා දැන් වසර 2600 ඉක්මවා ගිහිල්ලානේ. මේ වෙනකන් බුදු කෙනෙක් පහළ වුණේ නැහැ. අඩුගානේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු මිනිසෙක්වත් මේ පෘථුවියේ පහළ වුණේ. එතකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන වූ ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම නම් අතිශයින්ම දුර්ලභයි. ඒ වගේම ඒ බුදු කෙනෙකුගේ උතුම් දහම මේ ලෝකේ අසන්නට ලැබීමත් දුර්ලභයි. ඒ වගේමයි මිනිසත් භව ලැබීම අතිශයින්ම දුර්ලභයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සේයතාපි භික්කවේ අපමත්තකං ඉමස්මින් ජම්බුදීපේ ආරාම රාමණීයකං. මහණෙනි මේ ජම්බුද්දීපයේ රමණීය වූ ආරාම තියෙන්නේ ඊටාම ස්වල්පයයි කියනවා. ලස්සන රමණීය ආරාම බොහොම ටිකයි කියනවා තියෙන්නේ. ඒ වගේම වනරාමණීයකං රමණීය වනාන්තර තියෙන්නේ ඊටාම ස්වල්පයයි කියනවා. භූමි රාමණීයකං රමණීය භූමි තියෙන්නේ ඊටාම ස්වල්පයයි කියනවා. ඒ වගේමයි පොක්කරණි රාමණීයකං රමණීය පෙන් පොකුණු ඊටාම ස්වල්පයයි කියනවා. එතකොට මේ ජම්බුද්දීපයේ රමණීය ආරාම, රමණීය වනාන්තර, රමණීය භූමි, රමණීය පෙන් පොකුණු ලස්සන තැන් බොහොම ස්වල්පයයි කියනවා තියෙන්නේ. අතකෝ ඒත දේව බහුතරං උක්කූල විකූලං නදී විදුග්ගං. නමුත් බහුල වශයෙන්ම තියෙන්නේ මේ බෑවුම් පල්ලම්, ඒ වගේම ගංගා දූර්ග, ඒ වගේමයි කානු කණ්ඨක දානං කානු කටු පඳුරු වලින් ග්‍රහණය වූ පබ්බත විසමං විසම කඳු ගැට පර්වත වලින් ග්‍රහණය වූ තැන් තමයි කියනවා බහුලව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේවකෝ භික්කවේ අප්පකාතේ සත්තා යේ ලබන්ති තථාගතං දස්සනාය. අන්න ඒ වගේ තමයි මහණෙනි යම් කෙනෙකුට ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්, ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ දර්ශනය බුදු කෙනෙක් දකින්ට ලැබෙනවා නම් ආන් ඒ සත්වයෙන් ඉන්නේ ඊටාම ස්වල්පයයි කියනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ හැමෝටම දැක ගන්නට ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දෙව් මිනිස් ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ උතුම් බුදු බණ, මේ සූවිසි මහා ගුණ ඊළඟට සාංසාරික දුකින් නිදහස් වන්නට බුදුරජාණන් වහන්සේ වදාළ දහම අසන්නට ලැබෙන්නේ බොහෝම සුළු පිරිසකටයි. විශාල පිරිසකට අහන්නට ලැබෙන්නේ මේ දහම. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විතරක් නෙවෙයි මහණෙනි යම් කෙනෙක් මේ මධ්‍ය ජනපදයේ උපදිනවා නම්, ඒ කියන්නේ බුදුබණ පදයක් ඇහෙන ප්‍රදේශයක, දැන් මේ ලංකාව කියන්නේ මේ ලක්දිරණේ තමයි ගෞතම බුද්ධ ශාසනය පිහිටි රට. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා වූ රට. පිරිනිවන් යානි සැතපී සිටි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුට වදාළේ අනාගතයේ බුද්ධ ශාසනයේ ආරක්ෂා වෙන පිහිටන රට නම් අපේ ලක්දිරණයි. ඒ සත්‍යයක් අදටත් ඒ විදිහටම සිදු වුණා. එතකොට එබඳු ඒ බුදුබණ පද ඇහෙන ධර්මයේ ඇසෙන සුදුසු පරිසරයක් තියෙන ප්‍රදේශයක උපදින්න ලැබෙන්නේ බොහෝම සුළු පිරිසකටයි. වැඩි පිරිසක් උපදින්නේ ම්ලේච්ඡ වූ ජනපදවල, රටවල. මහා මිසදිටුවන්ගෙන් පිරී ගිය භයානක ඇදහිලි වලින් පිරී ගිය මිනිසයන් ගැවසෙන තැන්වල තමයි බොහෝ සත්වයන්ට උපදින්න ලැබෙන්නේ. එහෙමනම් හිතලා බලන්න තම තමන් ගැන මොන තරම් වටිනා දුර්ලභ ලාභයක්ද මේ ලැබිලා තියෙන්නේ.
ඉතින් ඒ නිසා ලෝකී තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම නම් අතිශයින්ම දුර්ලභයි. ඒ බුද්ධ ශාසනයක් මුණ ගැහුණු මොහොතක එය වරද්දවා ගත්තොත් මහා විශාල අනතුරකට යා ලක් වෙනවා, පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නම. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් මේ ලෝකේ පහළ වූ බුදුරජාණන් වහන්සේ. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වූ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. එතකොට අන්නේ කාලේ ඒ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා හිටිය භික්ෂුවක්. ඒ භික්ෂුන් වහන්සේ දවසක් නැවකට ගොඩ වෙලා ඊතර වෙන්න යද්දී ඒරක කියන ඒ රුග්ගමු වලින් සෑදුණු කුඩා පඳුරක් අල්ලගෙන හිටියේ. ඒ පාරුවේ නැව වේගෙන් ඒ ජලයට සාගරේ යද්දී අර පඳුරෙන් කොළයක් කැඩුනා. ඒරක කියන ගහේ පත්‍රයක් කැඩිලා අතට ආවා. එතකොට උපසම්පදා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාළේ ගස් කොළන් සිඳලන්ට බෑ. පොළොව හාරන්ට බෑ. ඇවැත් තියෙනවා. එතකොට එහෙම යම් භික්ෂුවක් අතින් උපසම්පදා භික්ෂුවක් අතින් එහෙම වරදක් වුණොත් තවත් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට ඒක කියලා ඒ ඇවැත් දේශනා කරලා පිරිසුදු වෙන්න ඕනේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේට ඒක ගානකට ගත්තේ නේ. ඒක අමතක වෙලා ගියා. නමුත් මේ භික්ෂුන් වහන්සේ දැන් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් තියෙන කාලේ බලන්න අපවත් වෙන්න ලං වුණාට පස්සේ මේක මතක් වුණා. අනේ මගේ අතින් වරදක් වුණානේ. අර ඒරක කියන ගහේ කොළයක් කැඩුනා. ඉතින් ඒක වරදක්. ඉතින් මට ඒක ඇවත දේශනා කරගන්න ඕනි කියලා ඒ වෙද්දී උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් හොයනකොට හොයාගන්න බැරුව ගියා. බලන්න උපසම්පදා භික්ෂුන් වහන්සේලා සිටීමේ වටිනාකම. එතකොට දැන් මේ භික්ෂුන් වහන්සේ ඒ හේතුවෙන්ම විශ්වෝපයටපත් වුණා. පසුතැවෙන්න ගත්තා. එතකොට අර හිත පටු වුණොත් එයාට බෑ තමන්ගේ ඒ දැන් මොන තරම් තව සීල් ගුණධම් රැක්ක කෙනෙක්ද අවුරුදු 20000ක් මහානදම් පුරපු කෙනෙක්. ඒතර තමන්ගේ ජීවිතය අතින් වෙච්ච වැරද්ද මෙච්චරයි. ඒ කලු අපවත් වෙන ලං වුණා මතක් වුණෙත් ඒක. ඒ පුංචි දේ නිසා ඒ හේතු කරගෙනම පසු තැවි ඉඳලා අන්තිමට මොකද වුනේ? මරණයටපත් වෙලා අපවත් වෙලා මොකද වුනේ? හරියට ගසකින් කළ විශාල අර ඔරුවක් වගේ විශාල ශරීරයක් තියෙන නාගරාජෙක් වෙලා උපන්නා. එතකොට අපවත් වෙලා කොහෙද උපන්නේ? නාග ලෝකේ. බලන්න අර පුංචි දේ කල්පනා කර කර පසු තැවි හිටියා. ඒ කියන්නේ හිත පටු වුණා ඒ මොහොතේ. තව අවුරුදු 20000ක් මහානදම් පුරපු කෙනා. එතකොට දැන් තමන් මේ විශාල නාගරාජෙක් වෙලා උපන්නට පස්සේ තමන්ගේ ශාරීරිය දිහා බැලුවා. බැලුවාම මහා දුකක් හටගත්තා. අයියෝ මෙච්චර වසර දහස් ගණනක් ඉතා ආදරයෙන් මහානදම් පුරලා සීල ගුණධම් වඩලා මම මේ ගෙම්බන් අනුභව කරන මේ ධර්ම අවබෝධය කරගන්න බැරි අහේතුක උපතක් අනේ උපතක් කරා නේද මම මේ ඇවිත් ඉන්නේ කියලා මහා දුකක් කනගාටුවක් හටගත්තා. එතකොට ඒ පුංචි වරද දැන් නුවණැත්තෙකුට නම් ඒක අමතක කරලා තමන්ගේ ඒ තමන් දියුණු කරපු සීල ගුණධම් දියුණු මේ සිහි කරලා හිත හදාගෙන සුගතියේ හිත පිහිටව ගන්න තිබුණා. නමුත් අර ඒ පුංචි දේම කල්පනා කර කර පසු තැවි ඒකම හිතා ඉන්න ගියාම හිත ඒ ඔස්සෙම පටු වෙනවා. අන්තිමට ඒ පුංචි වරද ඇති දුගතිය අරන් යන අපි කලින් ඉගෙන ගත්තනේ අර ලුණු කැටේ උපමාව. හිත පටු වුණාම පුංචි වතුර වීදුරක් වගේ. පුංචි වරදක් ඇති කියන එයාව අපායට ඇදගෙන යන්න ඒක වුණා.
හැබැයි මෙයාව සුගතිය ඔසවන්න මහා පිං මෙයාගේ ජීවිතේ තිබුණා. නමුත් අවසාන මොහොතේ බලන්න උන වරද. එතකොට දැන් මෙයාට පස්සේ කාලෙක මේ නාගරාජයට කර්මානුරූපව දියණියක් පහළ වුණා. නාගමානවිකාවක්. දැන් කාශ්‍යප බුද්ධ ශාසනෙත් අතුරුදහන් වෙලා ගිහින් දැන් මෙයා නාග ලෝක ඉපදිලා දැන් මෙයා ගංගා නම් ගඟෙන් උඩට ඇවිත් දැන් මෙයා කල්පනා කර අනේ බුදු කෙනෙක් නෑ නේ දැන් ලෝකේ. එතකොට කාශ්‍යප බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ගිහින් ඉවරයි. එතකොට දැන් මෙයා මොකද කරේ? අර කර්මානුරූපව පහළ වෙච්ච නාග මානවිකාව ගංගාවෙන් උඩට ඇවිත් පෙනේ උඩ දැන් අර නාග මානවිකාව නටවනවා. ලස්සන ගී ගයනවා. හැබැයි මෙයා ගාථාවක් නිර්මාණය කරගත්තා බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නව නම් Tamanට දැනගන්න පුළුවන් විදියට. ඇයි දැන් මෙයාගේ ආසාව තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දැක ගන්නට. ඒ බණපදයක් අසන්ට. නමුත් දැන් ධර්ම අවබෝධ කරන්න බැරි ලෝකෙක ඉපදිලා තියෙන්නේ. නමුත් අවුරුදු 20000ක් ආයුෂ තියෙන කාලේ කාශ්‍යප බුද්ධ ශාසනයේ මහානදම් පුරපු කෙනා. ඉතින් ඒ නාගමානවිකාව දැන් අර පෙනේ උඩ තියලා නටවනව ගාථාවක් කියනවා කුමක් නිසාදෝ රජුහට අධිපතියයි පවසන්නේ. කුමක් නිසාදෝ රජුහට රජිසුරුයයි පවසන්නේ. කෙලෙසින්දෝ ලොවේ කෙනෙක් විරජ බවට පත්වන්නේ. කෙලෙසින් සිටිනා කෙනාද බාල නමට නිසිවන්නේ කියලා දැන් මේ ගාථාව කියනවා. හැබැයි මේකට උත්තර දෙන්න පුළුවන් බුදු කෙනෙකුගෙන් අසාගෙන පමණයි. ඒක මේ නාගරාජය දන්නවා. ඒ නිසා මිනිස්සු දැන් එක එක විදියට පිළිතුරු ගාථා හදාගෙන එනවා. එයි නාගරාජය කියනවා මේ ගාථාවට පිළිතුරු දුන්නොත් නාග ලෝකේ තියෙන වස්තුව දෙනවා. ඒ වගේම මේ නාගමානිකාවවත් දෙනවා. එතකොට මිනිස්සු ගංගානම් ගඟ වටේ එකතු වෙලා එක එක විදිහට දැන් ගාථාවන් නිර්මාණය කර කියනවා. හැබැයි හරියන්නේ. දැන් එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක් කාලෙනේ. ඒතර ඒ ආයුෂ අඩු වෙලා ගිහින් ඔන්න අවුරුදු 10 දක්වා අඩු වෙනවා. කොච්චර කාලයක් ගත වෙයිද? අවුරුදු 20000ක් ආයුෂ තියෙන කාලේ ඒ ආයුෂ අඩු වෙවි අවුරුදු 10 දක්වා අඩු වෙන කොච්චර කල් යනවද? එහෙම අඩු වෙලා ආයේ මිනිස්සු අතරේ අවුරුදු 10ට ආයුෂ අඩු වුණාම යුද්ධ කෝලහලකට අරගෙන මිනිස්සු එකිනෙකා මරාගෙන ආයෙ ඔන්න මිනිස්සු කොටසක් බේරිලා සිල් ගුණ දම් වඩලා ආයෙ ආයුෂ වැඩි වෙනවා. අවුරුදු 80000 දක්වා වැඩි වෙනවා. කොච්චර කාලයක් ගත වෙනවද? බුදුවරු නේ. මෙහෙම වෙලා ආයෙ අවුරුදු 80000 ඉඳලා ආයෙ අවුරුදු 10ට අඩු වෙනවා. ආයෙ අවුරුදු 80000ට වැඩි වෙනවා. ඔහොම වෙලා ඔන්න ආයෙ අවුරුදු 80000 ඉඳලා ආයුෂ අඩු වෙවි ඇවිල්ලා අවුරුදු 120 වෙද්දි තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ වෙනකන් අර නාග ලෝකේ උපන් කෙනා නාග ලෝකෙමයි කොහොම දුකක් හටගන්නේද? ඒ වෙනකන් නාග ලෝකේ. ඒ වෙනකන් අර ඒ නාගරාජය අර දේ කරනවා. මොකද අර නාග මානවිකාව නාග පෙනේ උඩ තියලා අර ගාථාව කියවනවා නටවනවා. මිනිසුනේ මේකට පිළිතුරු දුන්නොත් නාග ලෝකේ වස්තුව දෙනවා ඔබලාට. මේ නාග මානවිකාවක් දෙනවා. මිනිස්සු එක එක විදිහට දැන් පිළිතුරු ගාථා කියන හරියන්නේ. දැන් ඔන්න ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ ගාථාවට පිළිතුරු දෙන්න වාසනාව තිබ්බා උත්තර කියලා තරුණයෙකුට. උත්තර තරුණයාට දැන් මේක අහන්න ලැබිලා උත්තර තරුණයා ගාථාවක් නිර්මාණය කරා. ගීයක් ඒකට නිර්මාණය කරගෙන දැන් ඔන්න දැන් හැම පෝය දවසකටම අඩමසක් පාසා මේ නාගරාජයා ඒ වැඩේ කරනවා. නාගමානවිකාව ලවා ඒ ගීත ගායනා කරනවා ලස්සනට නටවනවා. එතකොට බලන්න එදා ඒ කාශ්‍යප බුද්ධ ශාසනය අවුරුදු 20000ක් ආයුෂ තියෙන කාලේ අපවත් වෙලා නාග ලෝකේ උපන්න ඒ නාගරාජයා මොනතරම් කාලයක් මේක කරලද බුදු කෙනෙක් දැක ගන්නට බුදු කෙනෙක් ගැන අසා ගන්න බුදුබණ පදයක් අසන්ට අතිශය දුර්ලභයි බුදුවරුන්ගේ පහළවීම. බුදු ගුණ ඇසීම, දහම් ගුණ අසන්ට ලැබීම, සංඝ ගුණ අසන්ට ලැබීම අතිශය දුර්ලභයි. දැන් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ උදෑසනින්ම මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනෝනේ අද කාටද
ධර්ම අවබෝධ කිරීමේ වාසනාව තියෙන්නේ කියලා දැක්ක මේ උත්තර තරුණයාට තමයි වාසනාව තියෙන්නේ. හැබැයි දැන් අද උත්තර තරුණයා මේ ගීයක් නිර්මාණය කරගෙන පිළිතුරු ගීයක් නිර්මාණය කරගෙන දැන් ගංගානම් ගඟ ළඟට යන්නේ. නාග ලෝකේ තියෙන වස්තුව ගන්නටත් අර නාගමානවිකාව ගන්නටත් කොහොම හරි පිළිතුරු ගීයක් මියා හදාගෙන දැන් ඔන්න යද්දි බුදුරජාණන් වහන්සේ මේ හිමිදිරි උදෑසන උන්වහන්සේ දැක්කා මේ කෙනාට තමයි ධර්ම අවබෝධ කරගන්න තියෙන්නේ. ඒතකොට උන්වහන්සේ මහරි රුක් සෙවණක උත්තර තරුණයා එන මාවතේ මහරි රුක් සෙවණක වැඩ ඉන්නවා. මහා කරුණාවෙන් මෙයාට පිහිට වෙන්න. යනකොට දැන් උත්තර තරුණයා ඉතින් ඔය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙන් යනවා. යන්නේ අර නාග රාජයා අර නාග මානවිකාව ගී ගායන තැනට නටවන තැනට පිළිතුරු ගීයක් හදන් යන්නේ. බුදුරජාණන් වහන්සේ කතා කළා උත්තරට. උත්තර මෙහෙන්ට කිව්වා. ඉතින් ස්වාමීනි ඇයි කියලා උත්තර තරුණයා ගියා. උත්තර තරුණයා මොකද කරේ? භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා වාඩි වුණා. වාඩි වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්තර කොහෙද යන්නේ කියලා ඇහුවා. කියනවා ස්වාමීනි ඒරක පත්‍ර නාගරාජයාගේ නාග දියණිය ගායනා කරන තැනට ඇකුව යන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් උත්තර ඔබ පිළිතුරු ගීයක් හදාගත්තද? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ උත්තර බුදුරජාණන් වහන්සේ උත්තර ඔය පිළිතුරු ගිය වැඩක් නැහැ කිව්වා. ඇයි බුදු කෙනෙකුට විතරමයි ඒකට පිළිතුරු දෙන්න පුළුවන්. ඔය පිළිතුරු ගිය වැඩ ඕක අයින් කරන්න කිව්වා. මං ඔබට කියා දෙන්නම් කිව්වා. ඒකට පිළිතුරු දෙන හැටි. කියලා භාග්‍යතුන් වහන්සේ ඒ අර නාග මානවිකාව කියන ගාථාවට පිළිතුරු ගාථාවක් කියා දුන්නා. ඔබ මේක හොඳට දැන් මතක තියාගෙන යන්න කිව්වා. ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයක් දේශනා කළා. උත්තර තරුණයා සෝවාන් වුණා. භාග්‍යතුන් වහන්සේගේ කටයුත්ත අවසන්. ඊට පස්සේ උත්තර තරුණයා දැන් මොකද කරේ? එතැනට සෙනඟ පීරාගෙන ගිහිල්ලා මම මේකට පිළිතුරු දෙනවා කියලා දැන් අර නාග මානවිකාව අර පිළිතුරු අර ගාථාව කියද්දී උත්තර තරුණයා භාග්‍යතුන් වහන්සේ කියා දුන්නු ගාථාව කිව්වා. නැවතත් ඒ නාග මානවිකාව ගාථාවක් කියමු. උත්තර තරුණයා අර භාග්‍යතුන් වහන්සේ කියා දීපු ඒ ගාථාව කිව්වා. ඒ ගාථාව ඇසූ සැනින් අර නාග රාජයාට නිම්මින් නැති සතුටක් ඇති වුණා කියනවා. ඇයි අවුරුදු 20000 දී මහානදම් පුරලා අපවත් වෙලා නාගලෝකේ උපන්නේ මොනතරම් දීර්ඝ කාලයකට පස්සේද ආයේ බුදු කෙනෙක් ගැන අසන්නට ලැබුණේ. සතුට වැඩිකමට වලිගේ උස්සලා ගංගාවට හයියෙන් පහර දුන්න කියනවා. දෙපැත්තේ ජලකඳ ගවයෙකුගේ මට්ටමට ඉහළට නැගලා දෙපැත්තේ ඉඳපු මිනිස්සු ගංගාවට වැටුණා. ආයි නාගපෙණෙන් ඒ මිනිස්සු ඔසවලා ගොඩ තියලා අර තරුණයා ළඟට ඇවිත් මිනිස් වෙස් අරගෙන අහනවා අනේ තරුණය ඒ තුන් ලෝකාග්‍ර වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලාද? එහෙමයි කිව්වා. අනේ ඒ උත්තමයා කොහෙද වැඩ ඉන්නේ කියලා ඇහුවා. ඒතකොට අර මේ පිළිතුරු ගාථාව අහලා ඉවරුණාට පස්සෙම නාග රාජයට හිතුණා අපේ මැදේ බුද්ධාන්තර කල්පයක්ම ගෙවිලා ගියා. මේ පිළිතුරු ගීය මෙතෙක් මට අසන්නට ලැබුණේ නෑනේ. බුද්ධාන්තර කල්පය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනමන පාවල සෑහෙන්න කල් ගත වුණාට පස්සේ තමයි මේ තවත් බුදු කෙනෙක් ගැන අසන්නට ලැබුණේ. ඉතින් සතුට වැඩිකමට දැන් අහනවා අනේ තරුණය කොහෙද මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ? ආන් අර අසවල් තැන රුක් සෙවණක වැඩෙන අනේ ඉක්මනට යන් කියලා ඔන්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුතු බුදුරජාණන් වහන්සේ දැක්ක විතරයි ඕගාල කඳුළු හලා මේ දෑසින් කඳුළු රූරා වැටෙන්න ගත්තා. බිම පෙරළලා දැන් අඬනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ නාරජුනේ ඇයි මේ අඬන්නේ? මක්කුණාද කියලා අහනවා. කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ නුඹ වහන්සේ වැනි උතුම් සම්බුදු රජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයක අනේ මං මහානදම් පුරපු කෙනෙක්. අනේ මට වැරදුනා මේ පුංචි වරදක් නිසා. මම මේ ධර්මය අවබෝධ කරන්න බැරි මේ නාග ලෝකෙ මම මේ උපන්නනේ. අනේ මම බුද්ධාන්තර කල්පයක් තිස්සේ බලාගෙන හිටි බුදු කෙනෙක් දැක ගන්නට. අනේ අද තමයි මේ අවස්ථාව ලැබුණේ කියලා
මේ ඒ වගේම කියනවා අනේ මට මේ මනුස්ස ජීවිතයක් මනුස්ස ආත්ම භාවයක් ලබා ගන්නට බැරි වුණා. අනේ මට සුගති උපතක් ලබා ගන්නටත් බැරි වුණා. අනේ මම මේ ගෙම්බන් අනුභව කරන මේ නාග ලෝකේ උපන්නනේ කියලා දුකටපත් වෙලා දැන් කියන්න ගත්තා. දැන් එතකොට බලන්න පැවිදි ජීවිතය කියන්නේ බුද්ධ ශාසනයක පැවිදි වෙන්න ලැබෙනවා කියන්නේ ඒක හැමෝටම ලැබෙන එකක් නෙවෙයි. ඒක අතිශය දුර්ලභ කලාතුරකින් ලැබෙන ලාභයක්. එතකොට ඒක වරද්ද ගත්තොත් වැරදුනාට පස්සේ බලන්න දැන් මේ නාගරාජයා දැන් මෙයා නම් මේ කාශ්‍යප බුද්ධ ශාසනය උට වැරදිලා ඔහු නාග ලෝකෙන් බේරුණා. දැන් බොහෝ අය එය වරද්දගෙන නිරේටන යන්නේ. කල්ප ගණන් නිරාගින්නේ විඳවනවා. තිරිසන් ලෝකවල කල්ප ගණන් විඳවනවා. പ്രേත ලෝකවල කල්ප ගණන් විඳවනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක ඒ වගේම උපාසක උපාසිකා භාවයට පත් වෙන්න ලැබෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ එකක්. ඒකත් වරද්ද ගත්තොත් ආයි කවදානම් බුදු කෙනෙක් මුණ ගැහිද කියන්න බෑ. දැන් බලන්න මේ නාගරාජයාට උනදී එතකොට කියනවා අනේ ස්වාමීනි මේ බුද්ධාන්තර කල්පයක් ගෙවිලා ගියා මට නුඹ වහන්සේ වගේ කෙනෙක් දැක ගන්නට බැරුව ගියා. සුගති උපතක් නැතුව ගියා කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ අපගේ දැන් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාළ ඒක ඇත්ත. නා රජුනේ ඒක ඇත්ත කිව්වා. මනුස්ස ආත්ම භාවයක් ලැබෙනවා කියන එක ඊටාම දුර්ලභයි කිව්වා. ඊළඟට සද්ධර්ම ශ්‍රවණය කෙනෙකුට ලැබෙනවා කියන්නේ ඊටාම දුර්ලභ දෙයක්. ඒ වගේමයි ඒ ලැබුණු මනුස්ස ජීවිතේ ඊටාම දුකසේ තමයි කියනවා ගෙවන්න තියෙන්නේ. ඒ වගේමයි ඔය හැම දෙයකටම වැඩිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම දුර්ලභයි කියලා හදාලා. මිනිස් ජීවිතේ කියන්නේ වටිනා එකක්. අහෝ මේ වර්තමානයේ ඒ දුර්ලභ වටිනා මිනිස් ජීවිත බලන්න අකාලේ අහිමි වෙවි යන හැටි. දැන් මේ වසංගත තත්ත්වයේ හේතුවෙන් ලක්ෂ ගණන් මිනිස්සු මෙරි මෙරි යන හැටි බලන්න. ඒ අතර බොහෝ දෙනෙක් මැරෙන්නේ අකාලේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා මේ මිනිස් ජීවිතේ මේ මිනිස් ලෝකේ කොච්චර වටිනා එකක්ද කියන්නේ. දවසක් රජ කෙනෙකුට ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සු ඒ කියන්නේ මාමයි බෑනයි ඒකේ සඳහන් වෙන්නේ මේ විමානවත්තු පේතවත්තු වල බෑනා හොරකම යනවා. බෑනා හොරකමේ ගිහිල්ලා හොරකම් කරලා බඩු මුට්ටු මාම කඩයක් කළා. මාමගේ කඩේ තියෙනවා විකුණන්න. බෑනා හොරකම් කරගෙන ඉන බඩු මාමා විකුණනවා. එතකොට මාමගේ කඩේ ඉස්සරහා පාරේ මඩවලක් තිබිලා මාම දවසක් පිනක් කළා. ඒ තමයි මේ මඩවලින් මිනිස්සුන්ට ඈතර වෙලා යන්න කියලා මැරිච්ච ගවයෙකුගේ වේලුණු හිස ඔලු කට්ටක් තිබ්බ එතනින්. ඒතර මිනිස්සු ඒකට අඩිය තියලා ඒ මඩ ගෑවෙන්නේ නැතුව ඈතර වෙලා ගියා. ඒක දැකලා මෙයා සතුටු වුණා. පිනකුත් කළා. හැබැයි ඔහොම යනකොට මේ දෙන්නගේ මේ වැඩේ රජුරවන්ට අහසු වුණා. ඇයි බෑන හොරකම් කරනවා ඒ බඩු මුට්ටු මාමගේ කඩේ තියලා මාම විකුණනවා. ඊට පස්සේ රජුරන්ට අහලා දඬුවම් නියම කළා. මාමගේ හිස ගසා දාන්න. ඒතර මාම එකපාරින් ඉවරයි. බෑනා කොහොඹ උලක් උල් කරලා කොහොඹ උලේ ඉඳුවා. ඔන්න දඬුවම. දැන් එතකොට මේ මාම එකපාරෙන් මැරුණානේ. බෑනා ටික ටික මැරෙන්නේ. උල උඩ දැන් පිටිපස්සෙන් කොහොඹ උල සිදුරු කරාගෙන බහිනවා. ඉතින් රජුරවන්ට හදිසියේ යම් මේ කාරණයක් මුල් වෙලා ඔය උල ඉඳපු මිනිස්සයා ළඟට එන්න වුණා. ඒ සිදුවීමේදී ඒ බෑන ළඟට රාත්‍රියට ලස්සන ගොන් වාහනයකින් අමනුෂ්‍යෙක් එනවා. ඇවිල්ලා අර උල උඩ ඉන්න මිනිස්සයාට කාරණයක් කියනවා. මෙතන වැදගත් වෙන්නේ එයයි. රජුරවන්ට මේ කිව්වා මේ අර උල උඩ ඉන්න මිනිස්සයා මගේ ළඟට රාත්‍රියට මේ අමනුෂ්‍යෙක් එනවා. එයා මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඒක අහන්න කියලා. ඊට පස්සේ අර අමනුෂ්‍යයා රෑ එනකන් රජුරෝ හිටියා. ඔන්න රාත්‍රියේ අර ලස්සන ගොන් වාහනෙන් අමනුෂ්‍යයා ගොන් වාහනේ ලැබුණේ අර මඩ වලින් ඈතර වෙන්න මැරිච්ච ගවයෙකුගේ ඔලු කට්ටක් තිබ්බනේ. ඒකට.
බලන්න පින එච්චරයි පිනකට කළේ. එතකොට බලන්න බුද්ධ ශාසනයක් මුණ ගැහුණට පස්සේ කොහොම පින් උපද්දවන්න පුළුවන්ද? කොහොම කුසල් වඩන්න පුළුවන්ද? ඉතින් ඔන්න අර අමනුෂ්‍යයාව ඇවිල්ලා අර උලෝඩ ඉන්න මිනිහයට කියනවා ජීවත් වෙයන් මැරෙන්න නම් එපා. ජීවත් වෙන එකයි ශ්‍රේෂ්ඨ. ජීවත් වෙයන් මැරෙන්න නම් එපා කියලා කියනවා. රජ්ජුරු වහනවා හරි වැඩක් නේ. මේ උලෝඩ ඉන්න මිනිහයට කෑමක් නැහැ. බීමක් නැහැ. ඉඳ ගැනීමක්, යෑමක්, කීමක් නැහැ. කිසිම සැපයක් සතුටක් නැහැ. මහා දුකක් මේ විඳින්නේ උල උඩ. ඇයි පිටිපස්සෙන් කොහොඹ උලක් සිදුරු කරාන බහිනවා. එහෙව් මිනිස්සයාට ඇයි මේ ඔහේ ඇවිල්ලා රැට ජීවත් වෙයන් මැරෙන්න එපා කියලා කියන්නේ. එතකොට අර අමනුෂ්‍යයා කියනවා රජතුමනි අර විස්තරය කිව්වා දැන් අපි දෙන්න මාමයි බෑනයි මේක තමයි උනේ කියලා කිව්වා. රජතුමනි මේ ඉන්නේ මගේ බෑනා. මේකා දැන් මෙතනින් මැරුණට පස්සේ යන තැන මට පේනවා කිව්වා. යන්නේ නිරයට කිව්වා. ඒ නිරේ විඳින දුකට වඩා මිනිස් ලෝකේ මේ උල උඩ ජීවත් වෙන එක සැපයක් කිව්වා. මිනිස් ලෝකේ මේ උල උඩ ඉන්න එක සැපයක් කිව්වා. අර නිරාගින්නේ විඳවනවට වඩා. ඒකයි කිව්වා මට වෙන කරන්න දෙයක් නැහැ. මම මේ හිතේ හයිය වැඩි කරලා දෙනවා. මේ උල උඩ තව මේ මිනිස්සයා දවසක් හරි හිටියොත් ඒක සැපයක්. දැක්කද මනුස්ස ලෝකේ තියෙන වටිනාකම? නිරේ වැටුනොත් විනාසයි. තිරිසන් අපාය දැන් මේ වැටිලා පේනවනේ මේ නාගරාජයා මොන තරම් දුකක් විඳිනවද? පෙරේත ලෝකවල තිරිසන් අපාය වැටුනහම මොන තරම් දුකක්ද? එතකොට මේ මිනිස් ජීවිතේ වටිනාකම ඒ වගේමයි ඒ මිනිස් ලෝකේ උපන්නාට පස්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බණපදයක් අසන්න ලැබෙන එක අතිශයින්ම දුර්ලභයි. දැන් හිතලා බලන්න කෝටි 800කටත් වැඩිය ජනකායක් ජීවත් වෙන මේ ලෝකේ බුදු බණ පදයක් අසන්නේ කීයින් කී දෙනාද? සූවිසි මහා ගුණ අසන්නට ලැබෙන්නේ කීයින් කී දෙනාටද? බලන්න අතිශයින්ම දුර්ලභයි ධර්ම ශ්‍රවණේ. ඒතකොට මේ මිනිස් ජීවිතේ ගත කරද්දී බොහෝ දුක් කම් කටළු මිනිසයන්ට විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පහළවීමත් ඒ හැම දෙයකටම වඩා දුර්ලභයි. කල්ප ගානකට බුදුවරු ඒ කියන්නේ දැන් අපේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාළනේ කල්ප 100ටම බුදුවරු 7 කල්පය කියන එක අතිශය දීර්ඝ කාලයක්. ඒ බඳු කල්ප 100කටම බුදුවරු 7 පහළ වුණේ. ඉතින් මේ මහා භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා 3 පහළ වුණා. කකුසඳ, කෝනාගමන, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා. ඒ වගේම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඊළඟට අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඒතර මේ මහා භද්‍ර කල්පේ තමයි බුදුවරු 5 පහළවන්නේ. මෙතනින් පස්සේ බුදුවරු පහළ වීමක් ගැන සඳහනක් නෑ. ආයි කවදා බුදු කෙනෙක් දකින්නට ලැබෙයිද? ආයි කවදානම් බුදුබණ පදයක් අසන්නට ලැබෙයිද? ආයි කවදානම් බුදු ගුණ අසන්න ලැබෙයිද කියන අපි දන්නේ. දහම් ගුණ සංඝ ගුණ ආයි අසන්න කවදානම් ලැබෙයි? දැන් මේ නාගරාජයා බුද්ධාන්තර කල්පයක් තිස්සේ බලාන හිටියා බුදු කෙනෙක් දැක ගන්නට, බුදුබණ පදයක් අසන්නට. නමුත් ඔහුට බුදු කෙනෙක් මුණ ගැහුණා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. නමුත් ධර්ම අවබෝධ කිරීමේ වාසනාව නේ. ඒ නාගලෝකේ උපන් අය හරි ආසයි පින් කරන ඕන් පින් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ලස්සන ගාථා රත්නයක් වදාලා. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ ඉතා දුක්ඛ සීමයි කෙනෙකු අට මිනිස් ලොව උපතක් ලැබෙන්නේ ලද මිනිස් බව සුරැක ගන්නට
නොමද වෙහෙසක්මයි යොදන්නේ. උතුම් සම්බුදු බණ අසන්නට නිතර කෙනෙකුට නැහැ ලැබෙන්නේ. කලාතුරකින්මයි ලොවේමි උතුම් සම්බුදු උපත වන්නේ. එතකොට බලන්න පින්වත්නි, ඊටාම කලාතුරකින් දුර්ලභවයි කියනවා මිනිසත් බව ලැබෙන්නේ. ඔන්න අප ඔබ අප සියලු දෙනාට ඒ දුර්ලභ වටිනා මිනිසත් බව ලැබුණා. ඒ මනුස්ස ජීවිතේ ගත කරද්දී බොහෝ කරදර පීඩා ඇති වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිනිස් ජීවිතේ ගත කරද්දී කරදර පීඩා දුක් ඇති වෙන දුකසේ කියන මේ මිනිස් ජීවිතේ ගත කරන්න තියෙන්නේ. නමුත් ඒ දුක්ගිනි නිවාගෙන සිතේ සාන්තිය සතුට සැනසෙල්ල ඇති කරගන්න තියෙන්නේ සද්ධර්ම ශ්‍රවණේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේකේ ඒ සද්ධර්ම ශ්‍රවණය ඊටාම දුර්ලභයි. ඒ සද්ධර්ම ශ්‍රවණය සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරින් කෙනෙකුට ලැබුණොත් අර දුකසේ ලැබුණු මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ගෙවද්දී ඇතිවෙන දුක් පීඩා කරදර සියල්ල සංසිඳවා ගන්නට පුළුවනි. වර්තමානයේ මිනිස්සු අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, කඩාගෙන වැටෙනවා ජීවිත බොහෝ දෙනෙකුගේ. මේ වෛරස් මේ අසංගත තත්ත්වය අභියසත් හේතුව නම් ධර්මයේ අසන්ට ලැබීනේ. ඒ ඇසූ ධර්මයේ මතක තියාගෙනත් නේ. අසන්නා වූ ධර්මයේ ජීවිතේ පුරුදු පුහුණු කිරීමක් නේ. ඒ නිසයි මේ ජීවිතේ ඒ දුකසේ ලැබුණු මනුස්ස ජීවිතේ කරදර පීඩා ප්‍රශ්න එනකොට මිනිස්සු කඩාගෙන වැටෙන්නේ. නමුත් ධර්මයේ අහලා ඒ ධර්මයේ හරි විදියට මතක තියාගෙන පුරුදු පුහුණු කරන අය ජීවිතේට මොනතරම් කරදර බාධක ප්‍රශ්න අභියෝග ආවත් නොසැලී ඉන්නවා. අපි මේ වැඩසටහන ඉගෙන ගත්තා. මේ වැඩසටහන් වලදී සූවිසි බුදු ගුණ ඉගෙන ගනිද්දී අපි ඉගෙන ගත්තනේ බිය තැති ගැනීම, ලොඹුඩා ගැනීම ඇති වෙනකොටත් ඔබ අප සියලු දෙනාට සූවිසි මහා ගුණ සිහි කිරීම පමණයි පිහිට ආරක්ෂාව. ජීවිතේට නොයේ කරදර ප්‍රශ්න එද්දී, රෝග පීඩා වැළඳෙද්දී සූවිසි මහා ගුණ සිහි කිරීමමයි පිහිට ආරක්ෂාව. ඒ වගේ මනුස්ස ජීවිතයේ නොයේ කරදර බාධක ප්‍රශ්න අභියස ඒ ධර්මය ශ්‍රවණය කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පුළුවනි එයට නොබියව නොසැලී මුහුණ දෙන්න. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වදාළා නිතර කෙනෙකුට බුදුබණ අසන්ට ලැබෙන්නේ නේ. ඔබ හිතන්න එපා දැන් මේ මෙවන් භයානක වසංගත තත්වයන් පැතිරියන අවස්ථාවේ වුණත් ඔබට නිතර දැන් මේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරු ගණිතේ ධර්මය අහන්න ලැබෙනවා. හැබැයි මේක බොහෝම తాවකාලිකයි. ඉතින් ඒ නිසා කලාතුරකින් දුර්ලභව අතිශයින්ම දුර්ලභව කියනවා ලෝකී බුදු කෙනෙක් පහළවන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ඔබ අප සියලු දෙනාට මේ සියල්ල දැන් මුණ ගැසී තියෙන මොහොතයි. කලාතුරකින් ලැබෙන දුර්ලභ මනුස්ස ජීවිතය අපට ලැබුණා. ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබෙනවා. බුද්ධ ශාසනයක් මුණ ගැහිලා. ඒ නිසා පින්නතුනි මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයේ තුල කලාතුරකින් මුණ ගැසුණු මේ බුදු සසුන තුල ඔබ අප සියලු දෙනාට මේ උතුම් සෝවිසි මහා ගුණ කඳ සිහි කර කර මේ ගෞතම බුද්ධ ශාසනයේ පින් පුරා ගන්නට ධර්මයේ ඇසිරෙන්නට වාසනාව ලැබේවා. මේ සෝවිසි මහා ගුණ බලයෙන් ඔබ අප සෑම සියලු දෙනාට සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. මේ සෝවිසි මහා ගුණ බලයෙන් ඔබ අප සියලු දෙනාට සියලු කරදර බාධක දුරින්ම දුරු වේවා. ඔබ අප සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වන්නට දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද මේ සෝවිසි මහා ගුණ
සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරනු ලබන්නේ එල්පිටියේ පදිංචි පින්වත් හේමාද සිල්වා මෑණියන්, ඒ වගේම දිල්හානි සහ භද්‍රානි යන දියණිවරුන් විසින්. ඉතින් අද ධර්ම දානමේ වශයෙන් මේ පින්වතුන්ලා තමන්ගේ ජීවිතවලට උදාාර පුණ්‍ය ධර්මයන් රාශියක් එක්රැස් කරගත්තා. ඉතින් මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳු සතරවරම් දෙවිවරු, සෙම්පති දෙවියන්, සියලු බ්‍රහ්ම රාජීන්, ඒ වගේම සදෙව්ලෝ වාසී සියලු දෙවියන්, සුමන සමන් දිව්‍ය රාජ්‍ය ප්‍රදාන සියලු දෙවියන්, ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ සුරකින්න සියලු දෙවියෝ, ඔබ අප සෑම සියලු දෙනාගේ යහපත සැප කැමැති ඉෂ්ඨකාමී දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුට වන දෙවිවරු අද දවසේ මේ දානයන් අතර අග්‍ර වූ ධර්ම දානයේ දීලා පින් රැස් කොට පුණ්‍යානුමෝදනා කරන ඒ සදහැවත් පින්වතුන්ලා සියලුම දෙනාට, ඔබ අප සෑම සියලු දෙනාට දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියන්ට දුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාර පුණ්‍ය ධර්මයෝ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සූවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලුම මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලංකා වාසී, ලෝක වාසී සිල් ගුණදම් වඩන සියලු සංඝරුවනට, අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക පින්වතුන්ලාටද මේ පින් අනුමෝදන් වෙත්වා. සූවිසි මහා ගුණ බලයෙන් සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම මිය පරලොව ගිය ඊ විමලාවතී මෑණියන්ට සහ ටී බෙන්ජමින් පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වේවා, සැපයෙන් සැපයට පත් වේවා. ඒ වගේම මීට වසර 18කට පෙර මිය පරලොව ගිය එස්.ටී. ගුණසිරිද සිල්වා පියාණන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතය සුවපත් වේවා, සැපයෙන් සැපයට පත් වේවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන් නමින් මේ ජීවිතෙත් අනන්ත සසර පුරාවට මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වන සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුවපත් වේවා, සැපයෙන් සැපයට පත් වේවා. සංසාර දුකින් නිදහස් වන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ උදාර පුණ්‍ය ධර්මයෝ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ඒ පවුල්වල සෑම සිළු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටද මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සූවිසි ගුණ විවරණ මේ සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන ඔබ සෑම සිළු දෙනාටද මේ පින් අනුමෝදන් වෙත්වා. සූවිසි මහා ගුණ බලයෙන් සියලු දෙනාට සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද මේ සූවිසි මහා ගුණ සද්ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන පින්වත් ඒ එල්පිටියේ පදිංචි පින්වත් හේමාද සිල්වා මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායු සම්පත සැලසේවා. විශේෂයෙන්ම සූවිසි මහා ගුණ බලයෙන් එතුමිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත ලබත්වා. ඒ වගේම ඒ දායකත්වයේ දරන දිල්හානි දියණියට, ඒ වගේම භද්‍රානි දියණියටද මේ පින් අනුමෝදන් වෙත්වා. පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාටද සූවිසි මහා ගුණ බලයෙන්
නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. කරගෙන යන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම නිරතුරු සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරේ තව තවත් පින් රැස් කර ගන්නට ධර්මයේ හැසිරෙන්නට වාසනාව ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම සෝවිසි මහා ගුණ බලයෙන් සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.